Before going to the drama bear, we can have a small introduction about dramas. We're not taking punchi හැඳින්වීමක් ගමු. මේක මම ගැඹුරින් කතා කරන්නේ නැහැ. අපිට පිටු තුනක් විතර තියෙනවා basic things විතරක් අපි කතා කරමු. අපි කතා කරන නාට්‍යයක් කියන එක ගැන dramas or plays are written for performance on a stage. වේදිකාවක රංගනය කරන්න තමයි මේකක් අපිට හදලා තියෙන්නේ. They are quite different from other types of literary works. මේවා අනිත් සාහිත්‍ය කොටස් වලින් වෙනස් වෙනවා. Such as poetry, කවි, fiction or novels, ඒ වගේම වෙනස් වෙනවා මේක. You can read a novel or a poem by yourself and enjoy them. ඒක පෞද්ගලික දෙයක්. කවියක් කියවන එක ඕගොල්ලන්ගේ කටයුත්තක්. Public performance is not an essential part of their nature. කියන්නේ මහජන ප්‍රදර්ශනයක් කියන එක ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක බොහොම පෞද්ගලිකව අපි කියවන දෙයක්. ඒකට නාට්‍යයක් කියන එක ලියන්නෙම දෙබස් කතා කරනවා නඩු නිලිය පාවිච්චි කරලා පොදු රංගහලක. So these dialogues are composed by a playwright. Playwright කියන්නේ නාට්‍යකරුවා, නාට්‍ය රචකයා. Keeping the conventions of theatre in his mind. රෝහ නාට්‍යයක් ලියනකොට ඔහුගේ මනසේ තියෙනවා රංගහල කියන සංකල්පය. සම්මුතිය තියෙනවා. ඒ සම්මුතිය මත තමයි ඔහු නාට්‍යයක් ලියන්නේ. නාට්‍යයක් කියනු පුද්ගලයෙකුට තනිවම කියවලා විඳින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සමූහයක් වශයෙන් විඳින්න පුළුවන් දෙයක්. ඒක රංග දැක්කොත් විතරයි විඳින්න පුළුවන් අපිට. So when you study drama, you have to consider its potential as theatre. අපි නාට්‍ය ඉගෙන ගන්නකොට අපි මේ නාට්‍යයේ වේදිකාගත කිරීමේ හැකියාව ගැන හිතන්නත් ඕනි. potential කියන්නේ විභවය කියන එක, හැකියාව කියන එක. If one does not see that potential in the text, අපිට ටෙක්ස්ට් එකක් කියලා කියන්නේ නාට්‍යයේ පෙළ කියන එක. එළියලා ලියන තියෙන දේ. It will impoverish the text for the reader. පාඨකයාට ඒ පෙළ කියවලා යම් වින්දනයක් ලබා ගන්න පුළුවන් කමක් දෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. Aristotle දාර්ශනිකයා ඔහු ලියනවා that a play was an imitation or an action. නාට්‍යයක් යනු අනුකරණයක් කියන එක. සැබෑ ලෝකයේ තියෙන දේවල් අපි අනුකරණය කරලා පෙන්නනවා actions කියන එක. This means in a play actual bodies are seen. අපිට සැබෑ මිනිසුන් සැබෑ ශරීර දකින්න හම්බ වෙනවා. විවිධ වූ චලනයන් තුල represents actions and events which tell a story. ඔවුන් කරන යම් කටයුතු සහ සිද්ධීන් අපිට යම් කතාවක් ඉදිරිපත් කරනවා. The actions is built up for the relationship between the players නේ. මෙතන රංග දක්වන රංගකරුවන් අතර තියෙන සම්බන්ධතාවයකින් තමයි කතාව ගොඩනැගෙන්නේ. What is done provokes response. කෙනෙක් කරන දෙයකට ප්‍රතිචාරයක් තියෙනවා. action එකක් තියෙනවා. reaction එකක් තියෙනවා. It is introduced as the conflict or the complications නේ. හොම ගිහිල්ලා නාට්‍යක පවා අපි දකිනවා conflict එකක් ගැටුමක්. complication එකක් කියන්නේ සංකීර්ණතාවයට පත්වීමක් වගේ දෙයක් අපි දකිනවා. The creation of a living relationship between the actors to achieve a certain end is the ultimate end of the theatre. නළුවෝ නිලියෝ ඔක්කොම එකතු කරලා ඔවුන්ගේ සම්බන්ධතාවය තුලින් අපි බලාපොරොත්තු වෙනවා අවසානයේ යම් දෙයක් ලබා ගන්න. යම් වින්දනයක් ලබා ගන්න. ඒක තමයි නාට්‍යක අවසානය කියන එක. The action of the actors is an important determinant to how one interprets the roles. නළුවාගේ කාර්යභාරය කියන එක මෙතන අදිශයෙන් වැදගත් වෙනවා අපිට නාට්‍යයක් තේරුම් ගන්න. The actor impersonates somebody. නාට්‍ය තුල නළුවා කිසියම් චරිතයක් තුලට බැහැලා ඒ චරිතයේ තියෙන ලක්ෂණ ටික ආරෝපණය කර ගැනීමක් කරනවා. The actor has got to move, speak. ඔහු චලනය වෙන්න ඕනේ, ඔහු කතා කරන්න ඕනේ, ඔහුගේ සිතුවිලි ඉදිරිපත් කරන්න ඕනේ ඔහු නේ. Unless there is someone there to impersonate, nothing is going to happen. වේදිකාවක් මත අනුකරණය කරන්න පුද්ගලයෙක් නැත්නම් නාට්‍ය කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා.
Before you study drama, you should have the knowledge of some important terms. අපිට නාට්‍යයක හමුවන යම් වචන ටිකක් තියෙනවා. එකක් තමයි plot කියන එක. මේ අනිත් කතාවලත් අපිට හම්බ වෙනවානේ. plot කියන්නේ කතාවස්තුව කියන එක. කියන්නේ ඩ්‍රාමා එකේ මොකක්ද උනේ කියන එක. cast එක CST cast කියන්නේ චරිත නැත්නම් නළු නිලි කැල කියන එක. then protagonist ප්‍රධාන චරිතය ප්‍රධාන actor හෝ actress කියන එක. ප්‍රධාන නළුවා හෝ නිලිය කියන එක. තේමාව ඒ කියන්නේ නාට්‍ය තුලින් කතා කරන්නේ මොකක්ද කියන එක. action කියන්නේ රංගනය කියන එක. නැත්නම් චලනය නාට්‍යයක් තුල වේදිකාව මත සිදුවෙන. dialogue කියන සංවාදය දෙබස කියන එක. අපිට හම්බෙන monologue form එක. monologue form එක කියන්නේ නාට්‍යයක ඉන්න නළුවෙක් ඔහුටම කතා කරගන්නවා. චරිතයක් ඔහුටම කතා කරගන්නවා. Then we have a word called soliloquy form. soliloquy form කියලා අපි කියන්නේ. ඒතර රටාවන් තුනක් තියෙනවා. එකක් dialogue form එක, අනිත් එක monologue form එක, අනිත් එක soliloquy form එක. dialogue කියන්නේ දෙබස සංවාදය කියන එක. චරිත දෙකක් අතර. monologue form එක කියන්නේ චරිතයක් ඒ චරිතය එක්කම කතා කරනවා. soliloquy form එක කියලා කියන්නේ නළුවෙක් හෝ නිලියෙක් audience එකත් එක්ක කතා කරනවා. බලන් ඉන්න මිනිස්සුත් එක්ක කතා කරනවා. ෆාසේ කියන්නේ නාට්‍යයක තියෙන හාස්‍යයට අපි අච්ච ගන්න වචනේ ෆාසේ. then comedy and tragedy. Most commonly there are two types of theatrical work in the world. Some are ending with a happy mood, those are known as comedy. Some are ending with the sad moods. The sadness එකකින් පරාජයකින් ප්‍රධාන චරිතයේ මිය යෑමකින් අපිට නාට්‍යක අවසන් වෙනවා නම් අපිට tragedy එකක් කියලා කියනවා. Dramatic theory නාට්‍ය නීතිය ගත්තොත් suggests that a play has 4 stages. කෙටි කතාවක වගේම නව කතාවක වගේමත් this is something similar to a novel or a short story. Similar to that one, a play also has 4 stages in the development. නාට්‍ය සංවර්ධනය තුල අපි දකින්න කොටස් 4ක් තියෙනවා කියන එක. අපි ඒකට කියනවා flow chart එක කියන එක නේ. flow chart of a play. නාට්‍යයක ගලණය නැත්නම් සිද්ධි සමූහයේ පෙළගැස්ම කියන එක අපි කතා කරනවා. මේකේ පළවෙනි කොටස තමයි exposition කියන එක. නැත්නම් ප්‍රවේශය. This is the beginning of an action on the stage. It is quite common and reasonable that the audience are curious to know about the plot of the play once they settle down to watch it. ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා ප්‍රේක්ෂකාගාරේ වාඩි වුණාම ඒක බොහොම ආසාවෙන් ඉන්නේ. මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා බලා ගන්න. So within the first few moments නාට්‍ය පටන්ගෙන පළමු විනාඩි කිහිපය තුල පුංචි ඉඟියක් දෙනවා අපිට. අපි නාට්‍ය තුල ප්‍රේක්ෂකයාට පොඩි ක්ලූ එකක් දෙනවා. මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්න යන්නේ කියන එක. යන කතාවක්ද, අච කතාවක්ද, දේශපාලනයේද, සෙනෙහසද මේ මොකද්ද කියන එකේ පුංචි ඉඟියක් හම්බ වෙනවා. For instance, උදාහරණයක් වශයෙන් in the play the bear මේ කතා කරන්න යන නාට්‍ය තුල bear කියන නාට්‍ය තුල ඒක exposition එකේදී පොපෝවා කියන චරිතය confesses පාපොච්චාරණය කරනවා that she is mourning her dead husband. ඇය වැළපෙනවා. ඇය දුකින් ඉන්නවා ඇගේ මියගිය ස්වාමි පුරුෂයා වෙනුවෙන්. ඒ වුණාට ලූකා කියන සේවකයා stresses ඔහු අවධාරණය කරනවා that she is still young. STILL වෙන්න ඕනේ still කියන එක. That as she is still young, she could try to enjoy her life. ඔයා තාම තරුණයිනේ. ඇයි ඔයා ජීවිතේ විඳින්නේ නැත්තේ? ඔයාට තව කසාදයක් කරගන්න පුළුවන් නේ කියන තත්ත්වයට ලූකා දෙවස ගේනවා. Later on in the flow of the plot, this develops as a conflict. මෙන්න මේ මුල් අවස්ථාවේදී මතු කරන මෙන්න මේ කාරණාව ටික ටික යනකොට නාට්‍ය තුල ගැටුමක් බවට පත් වෙනවා.
ඔයාලට වැදගත් දෙයක් තියෙනවා පුතේ ඔයාලා ඔන්ලයින් කරගන්න මේ වගේ. then complication සංකීර්ණතාවය නාට්‍ය සංකීර්ණභාවයට පත්වීම කියන එක. In the second stage මේක දෙවෙනි අදියර කියලා අපි කතා කරන්නේ a conflict or a problem develops in the plot. නාට්‍ය වස්තුව තුළ යම්කිසි ගැටලුවක් සංවර්ධනය වෙනවා. Usually the play becomes more interesting to the audience mainly because of this complication. නාට්‍යයක් ප්‍රේක්ෂකයාගේ ග්‍රහණයට ගන්න පුළුවන්. ප්‍රේක්ෂකයාට වින්දනීය වෙන්නේ මෙන්න මේ සංකීර්ණතාවය නිසා. They become quite curious and anxious to watch the sequence of incidents. Sequence of incidents කියන්නේ සිදුවීම් පෙළ ගැස්ම. එකින් එක කොහොමද සිද්ධ වුනේ කියන එක. දැන් ඔයගොල්ලෝ මත ඩ්‍රාමාවක් කරලා තියෙනවනේ. Toilet of the Crane කරානේ. සමහර කට්ටිය. මේගොල්ලෝ දන්නවා මේක මොකක්ද උනේ කියන එක නේ. So that the playwright is able to maintain the curiosity of the plot. දැන් මෙන්න මේ flow chart එක නිසා නැත්නම් sequencing නිසා නාට්‍යකරුවාට පුළුවන්කම තියෙනවා කුතුහලය කියන එක නාට්‍ය තුල තියාගන්න. අපි මේ බෙයා කියන නාට්‍ය සලකන්නේ අපි ඉගෙන ගන්න දෙන නාට්‍ය සලකන්නේ modern comedy එකක්. නූතන ප්‍රහසනයක් කියන එක. You can underline that word if you want. Bear is a modern comedy. The complication is fabricated around Popov and Smirnov. මේකේ complication එක ගෙතෙන්නේ Popov සහ Smirnov කියන ප්‍රධාන චරිත දෙක වටේ. දැන් ආරම්භය තුල අපි දැක්කා Popov හිටියා. ලූකත් එක්ක සම සංවාදය යන්නේ. complication එක වෙනකොට මෙතෙන්ද Smirnov වෙනවා. In the first stage මේකේ මුල් අදියරදී complication එකේ මුල් අදියරදී Smirnov stands as an opponent of Popov. මුල් අදියරේදී පොපෝවාගේ විරුද්ධවාදියෙක් වශයෙන් තමයි ස්මිර්නෝව් චරිතවත් කරන්නේ. And later he is attracted by her boldness and beauty. පසුව අපි දකිනවා ඔහු කොයිතරම්නම් ඇයට ආකර්ෂණය වෙනවද ඇගේ නිර්භීතකමට සහ ඇගේ සුන්දරත්වයට. In the play Toilet of Crane අපි අද කතා කරන අනිත් නාට්‍ය තුල Toilet of the Crane කියන නාට්‍ය තුල the complication is built up around Zoo කියන protagonist ප්‍රධාන චරිතය වටේ තමයි ගෙතෙන්නේ. As she stands for nature. ඇය සබාදහම වෙනුවෙන් පෙනී සිටින චරිතයක්. Fights against commercialization. වාණිජකරණයට එරෙහිව ඇය හටන් කරන නිසා. ඒක තමයි එතන තිබුණු ගැටුම. The denouement. Denouement is a peak. මේ කතා කරන්නේ උච්චත්වය ගැන. Climax එක ගැන. This is the climax of the plot. So that the curiosity of the audience too develops into a peak. මේ තරම් වෙලාවක් නාට්‍ය බලන් හිටිය පාඨකයා නැත්නම් ප්‍රේක්ෂකයාගේ කුතුහලය කියන එකත් උච්චම අවස්ථාවකට ගෙනියන ස්ථානය. In the play The Bear, the denouement කියන ස්ථානයේදී අපි දකිනවා ස්මිර්නෝව් suddenly change. එකපාරම ස්මිර්නෝව්ගේ අදහස් වෙනස් වෙනවා. වෙනස් වෙලා ඔහු පොපෝවට ආදර කරන්න පටන් ගන්නවා. Expresses his love, but Popova vehemently refuses it. දැඩි වේග ප්‍රතික්ෂේප කරනවා. This is an unexpected situation for the audience. Audience එක කවදාවත් හිතන්නේ නැහැ මම වෙයි කියලා. So that they are more anxious to watch it. I think බලන්න ආස වෙනවා මේ කතාව තවදුරටත් නේ. මේ දවස් අපිට හම්බ වෙයි. Popova කියන you lie. Why won't you fight? Because I like you. He likes me. He dares to say that he likes me. Points to the door. That's the way. At this stage, the audience too are much confused. මේ මොහොත වෙනකොට ප්‍රේක්ෂකයා පුදුම පැටලිල්ලක ඉන්නේ. Agitated වෙලා ඉන්නේ because they too become restless until this denouement comes to an end. මේ denouement එක අවසානයක් වෙනකන් වුන් පුදුම ගැටුමක ඉන්නේ. දැන් මොකක් වෙයිද කියන එක. මේ වගේ තත්ත්වයකට ගෙනියන්න පුළුවන් නම් නාට්‍යයක් ඒක නාට්‍යකරුවාගේ දක්ෂතාවය කියලා අපි කියන්නේ. The resolution is the final stage. අවසාන අදියර කියන එක. This is the final stage of the play. Earlier, the final stage of a drama was introduced in two ways. අපි කලින් කතා කරානේ නාට්‍යයක අවසානය කියන එක කොමඩියක් වෙන්න පුළුවන්, ට්‍රැජඩියක් වෙන්න පුළුවන් කියන. Comedy is the happy end. Victory or success is the ultimate outcome of the whole complication. The resolution of the play The Bear can be defined as a comedy. අපි මේ කතා කරන නාට්‍ය ප්‍රහසනයක්, කොමඩි එකක්.
they are quite unexpectedly Luca notices අපි දකිනවා මේ අවසානයේදී ලුකා එතෙන් දෙනකොට පොපෝවා ස්මිර්නෝ එම්බ්‍රේස් වෙනදගෙන සිප ගනිමින් ඉන්න ආකාරය. On the contrary, if the resolution is sad and pathetic, මේකට පරස්පරව ගිහිල්ලා ශෝකී අවසානයක් තියෙනවා. අපි කියන්නේ tragedy එකක් කියන එක. උදාහරණයක් වශයෙන් Twilight of the Crane කියන එක ගත්තම මේක tragedy එකක්. මොකද සූ කියන චරිතය එයාගේ මහත්යගෙන් වෙන් වෙලා යන අවසානයේදී අය සැබෑ ක්‍රේන් කෙනෙක් බවට පත් වෙනවා. ඒක ශෝකාන්තයක්. Apart from these terms, there are some other elements that you should learn when you study drama. ඉගෙන ගන්න දේවල් තව තියෙනවා මෙතන නාට්‍යයක් කරනකොට. this page අපි page number 9 කියලා තියෙන setting එක. ඒක තමයි setting එක කියන එක. පසුබිම නැත්නම් පසුතලය මොකද්ද වෙන්නේ කියන කතාව. The place and the time of the plot. setting එක කියලා කියන්නේ නාට්‍යයක් සිදු වුණු ස්ථානය සහ කාලවකවානුව. උදාහරණයක් වශයෙන් ගත්තොත් පොපෝ බෙයා කියන නාට්‍යය සිද්ධ වෙන්නේ පොපෝවාගේ ගෙදර ඩ්‍රෝවිං රූම් එකේ. අමුත්තන්ගේ කාමරය නැත්තම් සාලය වගේ දෙයක් එතන. ඒක තමයි ප්ලේස් එක. Twilight of Crane එකේදී ඒක මුලදීම හඳුන්වා දෙනවා. මෙන්න මේ වගේ තැනක තමයි වෙන්නේ කියන එකනේ. ටම්බල් ඩවුන් හට් එකක් අපිට පස්සේ බලන්න පුළුවන් මේක. So that is the setting. තේමාව ගත්තම මැසේජ් එක. ඒ කියන්නේ නාට්‍යයකින් නාට්‍යකරුවා අපිට දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය මොකක්ද කියන එක. The message conveyed by the plot of the play in the theme is the theme. We need to keep in mind that the theme is dependent on the selection and arrangement of events set in point of view and the way characters are presented. නාට්‍යයක තේමාව කියන එක හැදෙන්නේ නාට්‍යකරුවා භාවිතා කරන සිද්ධි. පසුබිම. point of view කියන්නේ දෘෂ්ටි කෝණය. එයා මොන විදියටද බලන්නේ චරිත දිහා, ලෝකය දිහා. ඒක. The way characters are presented. චරිත ඉදිරිපත් කරන්නේ මොන විදියටද? එන්න මේ හැම දෙයකින්ම තමයි තේමාවක් කියන එක හැදෙන්නේ. Very often in modern drama, නූතන නාට්‍ය කලාව තුළ some crucial matters that are visible in the present society are taken as theme. අපි නූතන නාට්‍ය බැලුවොත් එහෙම ඔහුගේ කාලේ ලංකාවේ පවා නිර්මාණය වූ බොහෝ නාට්‍ය පවත්නා සමාජයේ පවත්නා කාලයේ යම්කිසි සමාජීය කාරණාවක් කතා කරනවා. Some crucial matters that are visible in the present society are taken as a theme. ඒවලින් තේමාව වෙන්නේ දේශපාලන වෙන්න පුළුවන්, උත්පත්කම වෙන්න පුළුවන්. මේ වගේ තේමාවල් ඒගොල්ලෝ කතා කරනවා. ඒතර බෙයා කියන එක ඇන්ටන් චෙකෝව්ගේ නාට්‍ය discusses about the qualities of the landlord society. වැඩවසම් සමාජ ක්‍රමය තුළ ලෑන්ඩ්ලෝඩ් කියන ඉඩම් හිමියෝ පාලනය කරපු දෙවන්ත වතු හිමියෝගේ බලය තිබුණු මේ සමාජ ක්‍රමය. රදල සමාජය කියන එක මේ කතා කරන්නේ අපි. landlord society එක. That prevailed in Russia before the 1917 revolution. 1917 විප්ලවයට කලින් තිබුණු මේ landlord society එකේට පහර දීමක් තමයි යොමු කරන්නේ. So that is one part, okay? Then when we have an expansion, මේ theme එකේ තවත් පොඩ්ඩක් නාට්‍යක තියෙන එකම තේමාවක් නෙවෙයි. තේමාවන් කිහිපයක් තියෙන්න පුළුවන්. එකත් තව පැත්තක් අපි දකිනවා fidelity of a woman is focused. fidelity කියලා කියන්නේ භක්තිය කියන එක, පතිවෘත්තාව වගේ දෙයක්. කියන්නේ විශ්වාසවන්තභාවය, පතිවෘත්තාව වැරද්දක් නොකර ඉන්නවා කියන එක. අන්න ඒ වගේ දෙයක් fidelity කියලා කියන්නේ. කාන්තාවගේ වගේ දෙයක් කතා කරනවා. අවසානයේදී එයත් ඔප්පු කරලා පෙන්නනවා. එයත් සාමාන්‍ය මිනිසුන්ගේ මානව ස්වරූපයට අනුගතයි. ඒකට හුරු වෙලා තමයි ඉන්නේ කියන එක තමයි පෙන්වන්නේ. So the Twilight of the Crane කියන නාට්‍ය තුල තේමාව අපි ගන්නේ කිනෝෂිටා නාට්‍යකරුවා
illustrates how man becomes a victim of commercialization and urbanization. කොහොමද මිනිහා කාර්මීකරණය සහ නාගරීකරණයේ බලපෑමකට ගොදුරකටපත් වෙන්නේ කියන එක. ඒ පත් වෙලා වටිනා මානවීය ගුණාංගයන් ඇති කරගන්නේ කොහොමද කියන එක. But in the resolution, the playwright illustrates how ultimately nature and humanity falls. ඒකේ අවසානයේදී අපි දකිනවා සබාදහම සහ මනුෂ්‍යත්වය කියන එක අති දැවැන්ත ශෝකී තත්ත්වයකට පත් වෙනවා ඔහුගේ නාට්‍ය තුල. ඒක ඔහුගේ තේමාව. So we discussed two parts, setting and the theme of a drama, the material. වචන වැදගත් වෙස ඇහෙන්න ඕගොල්ලන්ට. To convey the theme of the play, නාට්‍යයක තේමාව දිගින් දිගටම කතා කරන්නට, the playwright carefully selects out some suitable material. ඔය යම් වස්තුන් පාවිච්චි කරනවා, ද්‍රව්‍යයන් පාවිච්චි කරනවා, අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. This particular material should be laid out in order to maintain the curiosity of the audience as well as their enjoyment. ඔහු පාවිච්චි කරන මේ කොටස් දේවල් ඔහු පාවිච්චි කරන්න ඕනි ප්‍රේක්ෂකයාට ගැලපෙන විදියට. ප්‍රේක්ෂකයා සතුටු වෙන විදියට. ඒතර බයා කියන නාට්‍යයේ audience එක දැවැන්ත ලෙස ආකර්ෂණය වෙන්නේ ප්‍රධාන චරිත දෙක වටා. The roles of the two main characters because they bring them enormous satisfaction. ප්‍රේක්ෂකයාට දැවැන්ත විනෝදයක් සපයන්නේ අර ප්‍රධාන චරිත දෙක. Popova seems to be too serious in her behavior. Popova කියන චරිතය අපි දකිනවා බොහොම බරපතල චරිතයක්. බොහොම දැඩි චරිතයක්. ස්මිර්නෝව ඉදිරියේ. ඔවුන් දෙදෙනා අතර සිදුවන ගැටුම කියන එක තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් කතා වස්තුව තුල අපි දකින්නේ. ඒතර playwright මේ Toilet of the Crane කියන එකේ සූ ස්වාමීට ආදරය කරන දෙවන්ත ලෙස ඒතර ඇගේ ආදරය තමයි ප්‍රධාන ආකර්ෂණය වශයෙන් අපි ගන්නෙ. We have something called partial element, the plot, the incidents and the cast. කතා වස්තුව සිද්ධි දාමය සහ cast කියන නළුනිලි කැල in most modern dramas are set to create much humor or farce. නූතන නාට්‍ය කලාව තුළ අපි දකින්නේ වැඩිපුරම හාස්‍ය කතා කරන එක. humoric effect එක වැඩි. බයාකින් නාට්‍යයේ පවා it appears that the whole plot has been arranged to promote sarcasm, irony, mocking, fun, නේ. අනුම්පද උපහාසය නෝන්ඩි සමච්චල් හැමදේම මේක තියෙනවා. ඒක සමස්ත කතා වස්තුවම සමස්ත ප්ලොට් එකම හියුමරස් එකක්. In the complication of the play, when Smirnov is informed that Popova is ill, අවස්ථාවකදී ස්මිර්නෝවට දැනුවත් කරනවා පොපෝවට අසනීපයි කියලා. He does not show away sympathy towards her. ඔහු කිසිම අනුකම්පාවක් ඇය වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇයව සමච්චලයට ලක් කරනවා, නෝන්ඩි කරනවා. Ill and will see nobody. No, it's all right. You don't see me. I'm going to stay and we'll sit here till you give me the money. You can be ill for a week if you like, and I'll stay here for a week. If you're ill for a year, I'll stay for a year. You know, අපිට දවස් හැම බලමු කතා කරද්දී අපි. මෙතන ස්මිර්නෝව වෙනුන් කැලක් හදාගන්න මෙතන ස්මිර්නෝව කියලා. Smirnov talks about his past. Smirnov පැත්තක් වෙදලා නැහැ වගේ. Smirnov talks about his past, how he was interested in women when he was young. He speaks in a maybe humorous tone. Yes, it should be humorous tone, but it appears to be very funny. කතා කරන tone එක නේ. මම ගෑනු 12කට බෑ කිව්වා, 9 දිනක් මට බෑ කිව්වා. ඒ වගේ දෙබස් හම්බෙනවා. Then Popova stresses that she is mourning her dead husband. Popova කියනවා මම මගේ මියගිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් වැළපෙනවා කියන එකනේ. ඒකට ස්මිර්නෝව ඒකත් මහා විහිළුවකට ගන්නෙ.
ඔයාට පුළුවන් ඕන්නම් පණ පිටින් වැළලෙන්න. ඔයා මේ යන්නේ පණ පිටින් වැළලෙන්න නේද? ඒත් අනේ දෙයියනේ ඇයි මුන්ට පවුඩර් දෙන්නේ ඔයා කියලා අහනවා. ඔයාට ඒකට අමතක කරලා නේ මුන්ට පවුඩර් දාන්න. ඔච්චර අඬනවනම් පවුඩර් දාන්නේ මුන්ට කියලා කියනවා. The denouement of the plot, as he is interested in Popova, Popova සම්බන්ධයෙන් රුචිකත්වයක් සෙනෙහසක් වර්ධනය කරගන්න ස්මිර්නව් එයාව අතින් අල්ලගෙන වචන පේන්නේ මොකද්ද කියලා එයාගෙන් ආයාචනය කරන කියන්නේ එයාව ආදරේ ප්‍රකාශ කරන කතාවක් තමයි පේන්නේ එතන. It is so funny and causes the audience to make a roaring laugh. ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකයා hina වෙනවා. In the resolution, it is funny that Popova suddenly forgets her fidelity. ඇගේ මේ හිතරම් කාලයක් ආරක්ෂා කරපු අර නිර්හංකාර බව නේ භක්තිය ස්වාමි භක්තිය ඔක්කොම අයින් කරලා අර මනුස්සයත් එක්ක මේ දැන් හම්බෙච්ච මනුස්සයත් එක්ක ජීවිතයක් පටන් ගත්ත කතාව තමයි අපි දකින්නේ නේ. එතකොට මේ ෆැෂන් එලිමන්ට් එක තමයි දැවැන්ත ලෙස දායක වෙන්නේ නාට්‍යයක් සුන්දර වෙන්න රුචි වෙන්න මේ නාට්‍ය පවා බයාකින් නාට්‍ය පවා ඒ වගේ ෆැෂන් එලිමන්ට් එක තියෙන්න තමයි ඉස්සරහට අරගෙන යන්නේ. Okay, so that is something about the introduction. පුංචි හැඳින්වීමක් අපි කරේ මොකද්ද වෙන්න යන්නේ කියන එක. අපි පොඩ්ඩක් අතුවරය ගැන බලන්න ඕනේ පුතේ. බලන්න කොහෙද තියෙන්නේ කියලා. ඔත 31 31 කෙනෙක් පිටිය වගේ ඉතින් So this is our author, the playwright, Anton Chekhov, Russian physician කෙනෙක්. ඔහු වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ කෙනෙක් නේ. physician කියන්නේ ඒකනේ. ශල්‍ය වෛද්‍ය මේ වෛද්‍යවරයෙක් physician කියන වෛද්‍යවරයෙක්. dramaturge නාට්‍යකරුවෙක්, author, ලේඛකයෙක්. Who is considered to be among the greatest writers of short stories in history. ඉතිහාසය තුළ ලෝක ඉතිහාසය තුළ කෙටි කතා කරුවන් අතර දැවැන්තම කෙටි කතා කරුවෙක් ඔහු ඇන්ටන් චෙකෝව් චරිතය. His best short stories are held in high esteem by writers and critics. ලේඛකයෝ critics and විචාරකයෝ ඔහුගේ බොහෝ කෙටි කතා ඉහළ ස්ථානයක ඔසවා තබලා තියෙනවා. එතරම් ඔහු ප්‍රසිද්ධයි. ඒ වගේම ඔහුගේ භූමිය සකසා ගන්නවා, ඔහුගේ ආධිපත්‍යය පතුරනවා නාට්‍ය කරුවෙකු ලෙසත්. He also gained ground as a dramatist. Chekhov practiced as a medical doctor throughout most of his literary career. ඔහුගේ වෛද්‍ය වෘත්තිය තුල පවා ඔහු වෛද්‍ය ඔහුගේ මේ සාහිත්‍ය වෘත්තිය තුල පවා ඔහුගේ වෛද්‍ය වෘත්තිය කරනවා. ඒක අතාරින්නෙත් නැහැ ඔහු. ඔහු කියනවා medicine is my lawful wife. වෛද්‍ය විද්‍යාව යනු මගේ නීත්‍යානුකූල බිරිඳය. Literature is my mistress. සාහිත්‍යය යනු මගේ සෙනෙහස. නැත්තම් මම ආදරය කරන කෙනා. ඒ වගේ අර්ථයක් mistress කියන එක. He is often referred to as one of the seminal figures in the birth of early modernism in the theatre. අපි ඔහු සලකනවා අපි ඔහු ගැන කතා කරනකොට අපි කතා කරන්නේ theatrical modernism කියලා කතා කරනවා. ඒ කියන්නේ නාට්‍ය නැත්තම් රඟහල්ලා කියන එක නූතනකරණය වෙනවා. ඒ තමයි modern drama කියන එක. modern drama වල නැත්තම් early modern drama වල ආරම්භකේ කියන එක. ඒ තරම් කාලයක් තිබුණෝ ෂේක්ස්පියර්ගේ වගේ නාට්‍ය ශෛලීන් බිඳවට්ටලා ගේන අලුත් නාට්‍ය ශෛලයක්කට පුරෝගාමී වෙච්ච චරිතයක් වශයෙන් තමයි අපි චෙකෝව ගන්නෙ. වැදගත් දෙයක් තියෙනවා නම් ඔයාලා ඔන්ලයින් කරගන්න මෙතන.
Chekhov really made a revolution in the Russian theatre. රුසියානු රංගහල ඔහු දැවැන්ත විප්ලවයකට ලක් කරපු චරිතයක්. ඔහුගේ ප්‍රසිද්ධ නාට්‍ය අතර වන්‍යා මාමා, අංකල් වන්‍යා මේ ඔක්කොම සිංහලින් පරිවර්තනය වෙලා තියෙනවා නාට්‍ය පෙන්වලා තියෙන ලංකාවේ. Three Sisters, සහෝදර තුන්දෙනා, චෙරියෝ වෙන, චෙරියෝ චාට්, ප්‍රොපෝසල්, මගුල් ප්‍රස්තාව, යෝජනාව, ප්‍රොපෝසල් එක කියලා කියන්නේ. Presented a challenge to the acting, assemble as well as to the audience. රංගනය කරන මිනිස්සුන්ට නාට්‍ය බලන්ඩාව ප්‍රේක්ෂකයට දැඩි අභියෝගයක් වුණා. Mainly because in place of conventional action. සම්ප්‍රදායානුකූල චරිතය තුළ රංගනය තුළ ඔහු එක වෙනස් කරනවා. Chekhov offers a theatre of mood. Theatre of mood එකක් කියලා කියන්නේ මනෝභාවය. ඔහු වේදිකාව තුළ මවනවා යම් මනෝභාවයක්. සිදුවීම් පාවිච්චි කරලා යම් චිත්ත ස්වරූපයක් මවනවා අපිට දැනෙනවා ඒක. ඒ වගේ දෙයක්. ප්‍රේක්ෂකය වශයෙන් අපිටත් මේ මනෝභාවය එනවා. ඒක ඔහුගේ දක්ෂතාවයක්. ඒ වගේම submerged life in the text. ඔහුගේ පෙළ තුළ ජීවිතය තියෙනවා. ඔහු සැබෑ ජීවිතය ඔහුගේ නාට්‍ය පෙළට ඔබවනවා, ඉල්ලනවා කියන එක. මේ වගේ මේවා අපි ගැඹුරට කතා කරන දේවල් නෙවෙයි. These things we are not discussing deeply, but when you compare with the earlier dramas, you can easily understand this. If you are studying Shakespeare one day, Shakespeare dramas ඉගෙන ගත්තොත් එහෙම ඒකේ මේකේ වෙනස බැලුවොත් එහෙම අපි දකිනවා මොකද්ද මේ ලයිෆ් එක දෙනවා කියලා කියන්නේ ජීවිතේ මෙතන තියෙනවද කියන එක. The drama we are talking here, බෙයා කියන නාට්‍ය පවා සැබෑව කතා කරන්නේ. බොරුවක් නෙවෙයි එතන තියෙන්නේ. රියැලිටි එක තියෙන්නේ එතන. ඒවා වෙන්න පුළුවන් දේවල්. වෙන්න බැරි දේවල් වෙච්ච දේවල් කතා කරන්නේ. එතන ලයිෆ් එක එතන තියෙනවා නේ. After the revolution in 1970, දහතේ විප්ලවයට පස්සේ 17 මහා විප්ලවය රුසියානු විප්ලවයට පස්සේ in Russia the Renaissance in literature, Renaissance කියන්නේ පුනරුදය කියන එක. පුනරුදය නව යුගයක් කියන එක. Renaissance in literature brought the number of literary figures who became prominent in the universal literature. රුසියානු විප්ලවය සමග විශ්ව කීර්තියට පත්වෙන රුසියානු ලේඛකයෝ ගොඩක් බිහි වෙනවා. විශ්ව සාහිත්‍යයට දායක වෙනවා. So Anton Chekhov can be introduced as one of them. Anton Chekhov